समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु संघमुक्तं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता सद्धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बුද්දස්ස अभूत्वा भिक्खसे भिक्खु नहि भूत्वा न सिक्खसि भूत्वा न भिक्खु भिक्खुस्स मातं कालो पञ्जगा कालं वोहं न जानामि जन्नो कालो न दिशंसति तस्मा भूत्वा सिक्खामि मामं कालो उपඤ්ඤගාති ඒ භාග්‍යවත් වූ දස බලධාරී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. साधु 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 බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලෙන් ලෝක සත්වයා වෙත වදාළ ඒ උතුම් ධර්මයට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. साधु 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 බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලෙන් ලෝක සත්වයා වෙත වදාළ ඒ උතුම් ධර්මයෙන් සැනසීමටපත් උත්තම උත්තමාවියන් වහන්සේලාට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ප්‍රඥා නාලිකාව සඳහා අනුශාසනා පවත්වන අතිගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලා පඬිත හාමුදුරුවන් වහන්සේලා වරප්‍රධාන මෙරට වාසී ලෝවාසී පිනති මහා සංඝරත්නයන් අවසරයි. ඊ타ත්ම සත්පුරුෂව මේ පැයට නියමිත ප්‍රඥා නාලිකාවෙහි සද්ධර්මානුශාසනාව සඳහා තම සදැහැති දායකත්වයේ එක්කරන්නට යෙදෙන්නේ කුලියාපිටිය ජාතික නිවාසයේහි පදිංචි පිරත්නායක පින්වන්ත මහත්මිය සහ පවුලේ ඥාති පිරිස විසින් ආරමුණු කොට තිබෙන්නේ 2022 පෙබරවාරි මාසේ 13 වන දින ජන්මදිනයේ යෙදුණු DMUP රත්නායක පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත් වේවා. DM රත්නායක ස්වාමි පුරුෂයාණන්ටත් DMCL රත්නායක තරුණ පුතුණුවන්ටත් මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල අනුමෝදන් වී උතුම් වූ නිර්වාණ සෝයම සාක්ෂාත් වේවා. මෙවන් අකාල මරණයකට මතු භවවලදීවත් පත් නොවේවා. එමෙන්ම දෙපාර්ශවයේම මියගිය දෙමව්පියන් ඇතුළු සියලුම ඥාතීන්ටද මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල අනුමෝදන් වී උතුම් වූ නිර්වාණ සෝයම සාක්ෂාත් වේවා.
ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවයම උදා වේවා. මේ උතුම් ප්‍රාර්ථනාව පෙරටු කොටගෙනයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්මයෙන් සසර දුකින් අත මිදී නිවන් සාක්ෂාත් කර ගැනීමට උපකාර වන දේශනාවක් පවත්වන සේක්වා යන ආරාධනාවෙන් මේ උතුම් ධර්ම පදය ඔබ ශ්‍රවණය කරන්නේ. සුපින්වත්නි, අපි හැම දිනාටම සද්ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත්වේවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඔබ අහනකොට ඒ දේශනාව ඇහෙන අතරතුරදීම ඔබ අදිෂ්ඨාන පූර්වකව ඉන්න ඕන, පංච නීවරණ ධර්මයෝ මගේ දුරු වේවා කියන අදිෂ්ඨානය. සසර දුකින් අත් මිදෙන්නට නම් ඔබ ඉබඳු අරමුණකින් බණ අහන්න ඕන. කෙබඳු අරමුණකින්ද? මේ දේශනාව අතරතුරදී මගේ සක්කාය දිට්ඨිය නිරුද්ධ වෙයි. මේ විදිහට දස සංයෝජන ධර්මයන් දේශනාව අතරතුරදී මගේ නැති වෙලා යයි. ඒ නිසා ඔබ විසිරෙන සිත නොවිසිරී පවත්වා ගන්න උත්සාහ දරන්න ඕන. නිවන ඔබට සාක්ෂාත් කරගන්නට නොහැකි වුණේ පංච නීවරණ ධර්මයෝ දුරු නොවිච්ච නිසා. පින්වත්නි, මේ දේශනාව ඇතුළත ඔබේ ජීවිතේ පංච නීවරණ ධර්ම දුරු වෙත්වා යන අදිෂ්ඨානෙන් බණ අහන්න ඕන. අතීතයේ එහෙම බණ අහපු පිරිස සිටිය නිසා තමයි බුදුරජාණන් වහන්සේ විසින් වදාරපු ධර්මයේ කන වැටිච්ච ගමන් පින්වත්නි, මේ සංසාරේ නැමැති ගිනිදැල් තුලින් නිවිල ගියපු ගය උනානේ. නිවුණු කෙනෙක් වෙන්න ඔබ උත්සාහ දරන්න ඕන. නිවෙන්න තියෙන හොඳම දේ තමයි පින්වත්නි ධර්මය අහන එක. ගිනි ගන්න එහෙනම් මොන වගේන්ද? ගිනි ගන්න පින්වත්නි පංච නීවරණ ධර්ම වලින් ගිනි ගන්නවා. දස සංයෝජන ධර්ම වලින් බැඳලා තියලා ගිනි ගන්නවා. කාමේ නැමැති ගින්නෙන් ගිනි ගන්නවා. එහෙනම් කාමේ නැමැති ගින්න නිවලා දාපු කෙනාට තමයි සංසාර දුකෙන් අත් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් ඒ අත් මිදෙන්න මොකද්ද කරන්නේ? ධර්මයේ වීරියවන්ත වහන්න ඕන. ධර්මයට ලැබි කෙනා පින්වත්නි කවදාකවත් ධර්මයට ගරහන්නේ. ධර්මයට ගරහන කෙනාට කවදාකවත් හරියන්නේත් නැහැ. ධර්මයට ගරහන කෙනාට පින්වත්නි නීවරණ ධර්මයන් දුරු කරගන්න පුළුවන්කමකුත් නැහැ. හරියට මේ වගේ ධර්මය ඇහෙනකොට දේශකයට දොස් කිය දොස් නග බණ අහන අය ඉන්නවා. විහිළුවටවත් පින්වත්නි සෙල්ලමටවත් එබඳු දේ කරන්න එපා. ඊළඟට ධර්මයේ අඩු තැන් හොයන්න පටන් ගන්නවා. මේ ධර්ම කිසිම තැනක් පින්වත්නි මේ තැන අඩුයි කියලා ධර්මයේ පෙන්වන්න නැහැ. අඩුවක් නැතිව බුදුරජාණන් වහන්සේ ඔබට මට අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කළා. අඩුව තියෙන්නේ ඔබ ළඟ සහ මම ළඟ. ඒ අඩුව තමයි මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වෙන අඩුව. ඒ නිසා ඔබට හිතෙනවා ධර්මයේ හරි හිඩස් තියෙනවනි කියලා. ආන්ගේ ධර්මයේ හිඩස් බලන්න බණ අහන කෙනාට මේ ධර්මෙ තේරෙන්නේ නැහැ. එතකොට ඒ ආධර්මයේ අල්ලගත්ත ධර්මය ඇතෑරියා.
ධර්මය ඇතෑරිච්ච ගමන් එයාට මොකද වෙන්නේ? එයාට නීවරණ ධර්ම දියුණු වෙන්න පටන් ගන්නවා. ශාස්ත්‍රූවරයාට ගෞරවේ නැති කෙනාට ධර්මයේ පිහිටන්නේ නැහැ. ධර්මයට ගරුත්වේ නැති කෙනාට ධර්මයේ පිහිටන්නේ නැහැ. සංඝයාට ගෞරවේ නැති කෙනාට ධර්මයේ පිහිටන්නේ නැහැ. තුනුරුවන්ට පින්වත්නි ගෞරව සම්පයුක්ත කෙනාට මේ ධර්මයේ දොරටුව විවෘත වෙනවා. එයාට පුළුවන් මේ දුකෙන් එතර වෙන්න. ඒ නිසා ඔබ නිවන් සාක්ෂාත් කරගන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම් මේ සංසාරයේ නැමැති ගිනි දැල් තුලින් ඔබ එළියට එන්න වෑයම් දරනවා නම් ඔබ කල යුත්තේ තමයි පින්වත්නි ශ්‍රද්ධානුසාරී කෙනෙක් බවට පත් වෙන්න. හරිම ලස්සන පින්වත්නි කතාවක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් කියනවා ස්වාමීනි ඔබ වහන්සේ හරිම ලස්සනයිනි කිව්වා. හරිම තරුණයිනි කිව්වා. ඔබ වහන්සේ වටාවට ඉන්න මහා සංඝයා තරුණයිනි කිව්වා. කසී භාරද්වාජ තමයි මේ කියන්නේ. මම සම්පූර්ණම කතාව නෙමෙයි අවශ්‍ය තැන විතරක් ඔබට සඳහන් කරන්නේ. කියනවා පින්වත්නි මොකටද ඔබ වහන්සේ මේ හිඟා කන්නේ කියලා ඇහුවා. ගෙදරක් පාසා ඉල්ලගෙන යන්නේ මොකටද මෙච්චර තරුණ පිරිසක් ඉන්නකොට? මට හිටියනම් සාමීනි මෙච්චර තරුණ පිරිසක් දනීමම කරන වැඩේ කිව්වා. ඔහොම්මම කියපු කෙනෙක් තමයි පින්වත්නි සුනීත හාමුදුරුවන්ගේ పూర్ව භවය. සුනීත හාමුදුරුව පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් දැක්කා. පෙර භවයේ දැකලා පසේ බුදුරජාණන් වහන්සේගේ ශරීර ස්වභාවය දැක්කාම පැලිලා ගියා ඊර්ෂ්‍යාවෙන්. උන්වහන්සේ ළඟට ගිහින් කියන අනේ අනිච්චං ඔබ වහන්සේලා වගේ මිනිස්සු කිව්වා. ඔయిత වඩා හොඳයි කෝ පිලුණු කෑම දුන්නා නම් තරුණ ඇඟක් තියාගෙන ගෙන්ගෙට වඩින හිඟන්නන්නේ කිව්වා. පින්වත්නි කල නිගාව ආර්ය උපවාදයට වැටෙන්නේ. ආර්ය උපවාදයේ සිද්ධ කළා. ආර්ය උපවාදයේ සිද්ධ කළා. මොකද්ද උනේ? දස බලධාරි බුදුරජාණන් වහන්සේගේ කාලේ පින්වත්නි කුණු කසල කර තියාගෙන ඇඟ පුරා පණුව වැක්කරෙන ඕජාව ගලන අසුචි මලු කර තියාගෙන මිනිස්සු දකින්නකොට පාරේ දකුණට වමට බහින රස්නේ ටික රස්නෙත් එක්ක බත් ටිකක් කණ්ඩ නැති පිළිණු වෙච්ච බත් කකා ඇවිදින මිනිස්සෙක් විදිහට කර්ම විපාකයේ දුන්නා. සුනීත කියන පුතා වැසිකිලි වල අදින්න නියම වෙච්ච කෙනෙක් නේ. අසුචි වල පණුව බිලි හඬින් ඉන්න පණුව අසුචි වැක්කිරලා උඩට උතුරලා යන තරම් සිටු ගෙවල් වල අසුචි වලවල් පිරීලා උතුරනකොට සුනීතට තමයි කතා කරලා කියන්නේ මේක ඇදපන් කියලා. ආරූපවාදී අකුසල විපාකේ පින්වත්නි ඇදපන් කිව්වා. ඒ අසුචිම පින්වත්නි හිසේ තියාගත්තාම කඳ පුරාවට වැක්කිරලා බිම වැටෙනවා. ඒක හිසේ තියාගත්තාම කන් දෙක දෙපැත්තෙන් අසුචි වැක්කිරෙනවා. ඇස් දෙක ඉස්සරහින් අසුචි වැක්කිරෙනවා බිමට. මුළු ඇඟ පුරාම අසුචි තවරගෙනයි පාරේ යන්න උනේ. ඇවිදින වැසිකිළිය දැක්කහම මිනිස්සු කෙල ගහනවා. බ්‍රාහ්මණයන්ට බමුණන්ට මුනිච්ච වුණොත් එහෙම පින්වත්නි ඉඳලා ඉවරයි. ඒ තරම් පිළිකුල් කළා. ඉහළ කුලවල බමුණන්ට පාරදි මුනිච්ච වුණොත් ඉඳලා ඉවරයි. කසවලින් තලනව පින්වත්නි හැම ගැලවිලා කසේට ඇලෙන තරම් ආර්ය උපවාදී අකුසල විපාකය. හදිස්සියවත් දැක්කොත් පින්වත්නි බඹ ගණනාවක් පැත්තකට වීසික්ක වෙලා
අසුචි වලේ කුණු වලේ නිදිය ගන්න ඕන මිනිසුන්ට පේන්නේවත් නැති වෙන්න. ආර්ය උපවාදය අකුසල විපාකය. හදිසියේවත් පින්වත්නි වේද මන්ත්‍රයක් ඇහෙනකොට කන තියාගෙන හිටියොත් අහනවා කියලා හැඟුණොත් පින්වත්නි රත් වෙච්ච යකඩ කූරක් අරගෙන කන් අඩිය හිල් වෙන්න අනිනවා. ආර්ය උපවාදය අකුසල විපාකය. යකඩ කූරක් රත් වෙලා හැමෙන් තිබ්බොත් පින්වත්නි රෝම කූප පිච්චිලා මස හැම පිච්චිලා මස පිච්චිලා මස තැඹිලා ඇට කටු වලින් දුන් දානවා. රත් වෙච්ච යකඩ කූරක් කනට ඇන්නොත් මොන තරම් සා වේදනාවක් වෙයිද? ආර්ය උපවාදයේ අකුසල විපාකේ ප්‍රබලයි. කවුරුත් පුතේ නම් කියන්නේ. කවුරුත් පුතේ කියන්නේ. හැමෝම කතා කළේ වසලය කියලා. ඇයි මේක තමයි පින්වත්නි සංසාරයේ තියෙන දුක් ස්වභාවය. තමන්ම කරගත් ආර්ය උපවාදයේ අකුසල විපාකේ තමන්ටම ගෙවන්න වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ හැබැයි පිහිට වුණානේ. ඒ නිසා මේ භාරද්වාජත් කියනවා බුදුරජාණන් වහන්සේට ස්වාමීනි ඔබ වහන්සේ හරි තරුණයි. ඔබ වහන්සේගේ ගෝලයොත් හරි තරුණයි. ස්වාමීනි ඔබ වහන්සේට පුළුවන් නේද කිව්වා හොඳට ගොවිතැන් කරලා කන්න. බුදුරජාණන් වහන්සේ මතක් කළා මල් ළඟක් තියෙනක බීජ, මල් ළඟක් තියෙනක වැස්ස, මල් ළඟක් තියෙනක නගුල, මල් ළඟක් තියෙනක හරක් දෙන්නෙක්, මල් ළඟක් තියෙනක විය ගහක්, මල් ළඟක් තියෙනක කෙවිතක්. සිටුවරය ඔබ ළඟ තියෙන දේම මල් ළඟක් තියෙනවා කිව්වා. හැබැයි උඹ කරන විදිහට නෙමෙයි මම කරන්නේ. සංසාර දුකෙන් අත් මිදෙන්න නම් නිවන් සාක්ෂාත් කර ගන්න නම් ශ්‍රද්ධාව තියෙන්න ඕන සුපින්වත්නි. ශ්‍රද්ධාව නැති කෙනාට බෑ මේ සංසාර දුකෙන් එතර වෙන්න. ඔබට හිතෙන්න පුළුවන් නෑ ස්වාමීනි ශ්‍රද්ධාව තිබ්බනම් ඇති ඉතින් මලක් පහනක් පූජා කරන්න. ශ්‍රද්ධාව තිබ්බනම් ඇති චෛත්‍ය හදන්න. ශ්‍රද්ධාව තිබ්බනම් ඇති මහා සෑය වඳින්න. පින්වත්නි ශ්‍රද්ධාව තියෙන්න ඕන භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව. භාග්‍යවතුන් වහන්සේගේ ගුණ පිළිබඳව. ඒ කෙනා භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ගුණ දන්න කෙනාගේ හද මඩල සදාකාලිකව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන සුගන්ධ කුටියමයි. ඒ ශ්‍රද්ධා සිත දියුණු කරගත්ත කෙනාගේ සිත ඇතුලේ මිත්‍යා මත පාල වෙන්නේ නැහැ කියනවා පින්වත්නි ධර්මයේ. මිත්‍යා ධර්ම තියෙනවනේ. ආන්ගේ මිත්‍යා ධර්ම තමන්ගේ හද මඩල තුලට ඇතුල් වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධා සිත ඇති කෙනාට. බුදුරජාණන් වහන්සේ මේ සිටුවරයට කියනවා සිටුවරය මම ළඟ තියෙන බීජ තමයි කිව්වා ශ්‍රද්ධාව නැමැති බීජ. ඒ ශ්‍රද්ධාව නැමැති බීජ වැපුරුවාම සීලේ නැමැති වැස්සෙන් තෙත් කරනවායි කිව්වා. කොච්චර සුන්දර ධර්ම විස්තරයක්ද කියලා හිතලා බලන්න. ශ්‍රද්ධාව කියන බීජ වැපුරුවාම ඒ බීජ තෙත් කරන්නේ ඔබ වැස්සෙන්නේ මම නම් භාරද්වාජ තෙමන්නේ සීලය කියන වැස්සෙන් කිව්වා. සීලය කියන වැස්සෙන් ශ්‍රද්ධාව නැමැති බීජ තෙමුවට පස්සේ දවසකේ බීජ වලින් මම නෙලන්නේ කො ශ්‍රද්ධාව නැමැති ධනය කිව්වා. සුපින්වත්නි
නිවන සාක්ෂාත් කරගන්න කෙනා ළඟ තියෙන ශ්‍රද්ධාව. එහෙනම් ඔහු ළඟ තියෙන බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව තියෙන්න ඕන, ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාව තියෙන්න ඕන, සංඝයා පිළිබඳව ශ්‍රද්ධාව තියෙන්න ඕන. ආන් එහෙම ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා ඉඳගෙන බණ ටික අහනකොට එයා හිතනවා මේ බණපද ඉවර වෙන්න කලින් මගේ කාමච්ඡන්ද දුරු වේවා, ව්‍යාපාදය දුරු වේවා, තීන මිද්දය දුරු වේවා, විචිකිච්ඡාව දුරු වේවා. මේ පංච නීවරණ ධර්මයන් දුරු වෙලා සප්ත බෝධ්‍යංග ධර්මම දියුණු වේවා. සප්ත බෝධ්‍යංග ධර්ම දියුණු වේ. දස සංයෝජන ධර්ම දුරු වේවා. දස සංයෝජන ධර්ම දුරු වේ සෝතාපන්න බවට පත් වේවා. සකු르දාගාමි බවට පත් වේවා. අනාගාමි බවට පත් වේවා. අරහන්ත බවට පත් වේවා යන උදාර අරමුණට තැම්පත් කරගතට පස්සේ ඒ සිත පින්වත්නි බිඳින්න බෑ. ආන් එහෙම බණහපු පිරිස තමයි පින්වත්නි ඇටලේ මස් නහර තුල තැම්පත් වෙච්ච දරු සෙනෙහස පවා පිට වෙල ගියා, ධර්මයේ කිට්ටු වුණා. තමන්ගේම පුතාට පින්වත්නි සර්පෙක් දෂ්ට කරලා පුතා මැරිලා වැටුණට පස්සෙත් බණ අහන එකට සිත පිහිටුවා මිස පුතාට සිත පිහිටුවේ නැහැ. අද නම් බලන්න ඕන පින්වත්නි, බණ පදයක් ඇහෙනකොට ටෙලිෆෝන් එක රින් වුණත් බණ පදේ නවත්තලා ෆෝන් එකට ආන්සර් කරනවා. බණ ඇහෙන වෙලාවට බණ ටික අහන ගමන් කාමයේ ඇවිස්සෙන චිත්‍රපටය බලනවා. ද්වේෂය ඇවිස්සෙන චිත්‍රපටය බලනවා. මෝහය ඇවිස්සෙන චිත්‍රපටය බලනවා. මෙච්චර ධර්මය ඇහෙනකොට පින්වත්නි ඇහෙන බණපදේ දිහා නොබල අරක්කු බොනවා. කොහේ යන්නද කියලා හිතලා බලන්න. මේ ධර්මය හැම කාලෙකදීම ඔබට ඇහෙන්නේ. ධර්මය ඇහෙන්නේ දුර්ලභවයි. ඥානවන්ත කෙනා පින්වත්නි ධර්මයට සිත යොදා ගන්නවා. එයා වටේට අකුණ ගහලා ගිනි ගත්තත් වැඩක් වෙන්නේ ධර්මයේ තුල ජීවත් වෙනවා. ඇයි? ඔහුට උවමනාව තියෙනවා සසර ගිනි දැල් නිමා කරගන්න නිර්වාණ අවබෝධයටපත් වෙන්න. අතීතේ එහෙම බණ අහපු අම්මලා බණ අහලා ඉවර වෙනකොට ගිහින් සර්පය දෂ්ට කරලා හිටපු පුතාගේ හිසට අත තියලා කිව්වා මෙච්චර වෙලාවක් තුන්සිත පහදවගෙන මම බණ අහපු සත්‍යානුභාවයෙන් මගේ පුතා නිදුක් වේවා, මගේ පුතා නිරෝගී වේවා, මගේ පුතා සුවපත් වේවා, මගේ පුතාගේ ශරීරයේ ඇති සර්ප විෂ නෙළුම් පත්‍රයකට ජල බිඳක් වැටුණු පසු නෙළුම් පත්‍රයේ ජල බිඳ ප්‍රතික්ෂේප කරන්නේ යම් පරිද්දෙන්ද මගේ පුතාගේ ශරීරයේ ඇති සර්ප විෂ මේ මොහොතේදීම දුරු වේවා. පින්වත්නි, නිදා සිටපු පුතෙකුට මවක් අවදි කරනවා වගේ සර්ප විෂ නිසා ක්ලාන්ත වෙලා තිබුණු ජීවිතය කියනවා දෙනෙත් ඇරලා මවට තුරුල් වුණා කියනවා. ධර්මයේ අනුහස සහ පින්වත්නි සිත සංවර කරගෙන බණ ඇහුවොත් තියෙන විපාකේ හිතලා බලන්නකෝ. දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් මේ ධර්මය ආන කුසල් විපාක ඔබට ගෙනල්ලා දෙනවා. සන්දිට්ඨිකයි මේ ධර්මය, ඕපනයිකයි මේ ධර්මය, පච්චත්තං වේදිතබ්බයි මේ ධර්මය, ඒහි පස්සිකයි ඕපනයිකයි මේ ධර්මය. පින්වත්නි, මේ ධර්මයේ ගුණ 6 මෙලවදීම ඔබට විපාක ගන්න පුළුවන් ගුණයක් තියෙනවා. හැබැයි ඒක කරන්න ඕන ඔබ. මට හැකි ඔබට ධර්මයේ කියලා දෙන්න විතරයි. මේ ධර්මයේ පිහිට හොයා ගන්න ඕන, මේ ධර්මයේ රැකවරණය හොයා ගන්න ඕන, මේ ධර්මයේ පිහිට කරගෙන රැකවරණය සලසගෙන ඊතර වෙන්න ඕන ඔබ. මට ඊතර කරවන්න බෑ.
බුදුරජාණන් වහන්සේලාටත් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ ආදි කල්යාණේ මජ්ජේ කල්යාණේ පරියෝසాన කල්යාණේ මුද මුල යහපත් මැද යහපත් අග යහපත් සාත්තං සම්භ්‍යංජනං කේවල පරිපූර්ණ අර්ථ සහිතව බුදුරජාණන් වහන්සේලා ධර්මයේ දේශනා කරනවා. නුවණැති ආර්ය ශ්‍රාවකයෝ ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරමින් සංසාර දුකින් ඈතර වෙනවා. ඔබට තමයි පින්වත්නි ඈතර වෙන වගකීම පැවරෙන්නේ. ඔබයි ඈතර වෙන්න ඕන. ඒ නිසා මේ ධර්මය කියලා කියන්නේ පින්වත්නි මෙලවදීම විපාක ගන්න පුළුවන්. නිවන් සාක්ෂාත් කර ගන්නට පරලොව ජීවිතේ මෙලව ජීවිතේම ඔබට පුළුවන්. මෙලවදීම ජීවිතය සසර දුකෙන් ඈතර වෙච්ච එක් ස්වාමීන් වහන්සේගේ කෙනෙකුගේ දේවතාවියක් සමග ඇති වුණු සංවාදශීලී ධර්මපරියාය තමයි ඔබට මාද විස්තර කරලා දෙන්නේ. එතකොට මේ ධර්ම කාරණා ඔබ මොකද්ද කරන්න ඕන? විස්තර කරලා දෙන ධර්ම කාරණා ඔබ නුවණින් යුක්තව විමසන්න ඕන පින්වත්නි. නුවණින් විමසා මේ ධර්මයේ මෙනෙහි කරන්න ඕන. ඇත්ත නෙවෙද කියලා සාදු කියනවට වඩා ඇත්ත නෙවෙද කියලා ජීවිතේ ප්‍රායෝගිකව මී ඇදෙනතුරු අවබෝධ වෙනතුරු වඩන්න ඕන. ඒක ඔබට පැවරෙන වගකීමක්. දැන් අපි බලමු මේ දේවතාවියයි ස්වාමීන් වහන්සේ අතර ඇති වෙන ධර්ම සංයෝගය මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ පින්වත්නි එදා වැඩ ඉන්නේ රජගහ නුවර තපෝදාරාමය කියන ස්ථානයේ තපෝදාරාම විහාරයෙහි. කොහොමද ස්වාමීන් වහන්සේක ඔබ වහන්සේ හරියටම කියන්නේ බලන් හිටියාද? නෑනේ. සූත්‍ර දේශනාවේදී ආනන්ද හාමුදුරුව මතක් කරනවා ඒවා මේ සුතං ඒකං සමයන් භගවා රාජගහේ විහෙරති තපෝදාරාමේ අතකෝ ආයස්මා සමිද්දිරත්ත්‍යා පච්චූ සමයං පච්චුට්ඨාය යේන තපෝදා තේනුපසංකමි ගත්තානි පරිසිංජිතුං. බුදුරජාණන් වහන්සේ එහෙනම් වැඩ ඉන්නේ තපෝදාරාමය කියන අසපුවේ ආරාමයේ. සුපින්වත්නි ඔය තපෝදාරාමය කියන නග්ගේ බිල පිළිබඳව හරි සුන්දර ධර්ම විස්තරයක් ධර්මයේ හම්බ වෙනවා. දවසක් ඇවිදින් කියනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට මතක තියෙන විදිහට සාරිපුත්ත හාමුදුරුවෝ ඔබේ සාරිපුත්ත හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ මට මතක තියෙන සාරිපුත්ත හාමුදුරුවෝ ස්වාමීනි බොරු කියනවනේ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විමසනවා ඇයි මහාන කවදාකව සාරිපුත්තයන් වහන්සේ නම් බොරුවක් කියන්නේ නැණි කියනවා. නෑ ස්වාමීනි කියනවමයි කිව්වා. මොකද්ද මහාන කියපු සාරිපුත්ත සායනස කියපු බොරුව කියලා ඇහුවා. ස්වාමීනි කිව්වා තපෝදා විලේ මල් පිපිල තියනෝ දැක්කනේ කිව්වා. තපෝදා විලේ ලස්සන මසුන් ඉන්නවා කියලා කිව්වනේ කිව්වා. තපෝදා නදියෙහි ජලජ පැලෑට තියෙනවනේ කියලා කිව්වනේ. තපෝදා නදියේ හරි සුවඳ මල් පිපිලා ඌළු මල් මානෙල් මල් වගේ ජලජ පුෂ්ප පිපිලා තින දැක්කනේ කිව්වා. ස්වාමීනි තපෝදා විලේ එහෙම තියෙන්න බෑනේ. ස්වාමීනි තපෝදා විලේ තියෙන ජලය රස්නේ කිව්වා. රස්නේ තියෙන ජලයේ ජලජ බීජ හටගන්නේ නෑනේ කිව්වා. මසුන්ට ඉන්න පුළුවන්කමක් නෑ කිව්වා. මල් හටගන්න පුළුවන්කමක් නෑ කිව්වා. ස්වාමීනි මොනතරම් අමූලික බොරුවක්ද මේ ඔබ වහන්සේගේ දෑග සෞදෙන්නම වහන්සේලාගෙන් සාරිපුත්තයන් වහන්සේ මතක් කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වෙලාවේදී කියනවා නෑ මහන මමත් කියනවා ඒ තපෝදා විලෙහි ලස්සන මල් තියනවා කියලා.
තපෝදා විලෙහි ලස්සන මසුන් ඉන්නවා කියලා. තපෝදා විලෙහි ලස්සන ජලජ පැලෑටි තියෙනවා කියලා මහාන මමත් කියනවනේ කිව්වා. දැන් පුදුම වුණා. ස්වාමීනි කොහොමද ඔබ වහන්සේ සාරිපුත්තයන් වහන්සේ එහෙම කියන්නේ? ඔබ වහන්සේත් පයින් පහසු වෙනවා නොවැද? ස්වාමීනි තපෝදා විලේ ජලය හරි රස්නේනි කිව්වා. නෑ මහාන, සාරිපුත්තයන් වහන්සේත් මමත් කියන්නේ කිව්වා තපෝදා නදිය හටගන්න තැන තියෙන ස්වභාවය කිව්වා. තපෝදා නදිය හටගන්න තැන හරි සුන්දර මල් තියෙනවයි කිව්වා. හරි පුෂ්ටිමත් මාළු ඉන්නවයි කිව්වා. හරි සුවඳවත් මල් තියෙනවයි කිව්වා. සිතගත මනස පිනවන ජලජ පැලෑටි වලින් අනූනයි කිව්වා. ස්වාමීනි එහෙනම් කොහොමද මේ ජලය රස්නේ වෙන්නේ කියලා ඇහුවා. එතකොට කියනවා මහාන මේ තපෝදා නදියේ ජලය රත්තුනේ ඉහළ තිබුණු පොකුණ නිසා නෙවෙයි කියනවා. මේ තපෝදා නදියේ ජල කඳ ගලාගෙන එන්නේ කිව්වා ලෝකුඹ කියන නිරලෝකයක් මැද්දෙන් කිව්වා. දැන් හරියට මේ වගේ ඔයත්තන්ගේ ගෙදර තියෙන බාත්රූම් එකේ නාන කාමරේ ස්විච් එක ඔන් කළාම උණු වතුර එන එක පැත්තකින් බටේ ලයින් එක යනවා ඇල් වතුර, අනෙක් පැත්තෙන් එනවා උණු වතුර. ඒ උණු වතුර එන එක ආපෝ සිසිල් වතුරකට එකතු කරලා දෙගොල්ලම ඇල් මරල අරගන්නව ඇඟට වැටෙන්න පහසු විදිහට. ඔය වගේ මහාන ලෝකුඹ කියන නිරයේ පැහැෙන ලෝදිය තියෙනවයි කිව්වා. ඒ පැහැෙන ලෝදිය ඇතුලෙන් මේ ජලකඳ ගලාගෙන ඉන්නේ. ඒ ජලකඳ ගලාගෙන ඇවිදින් ඔය තපෝදා විල ළඟින් එළියට එනකොට වතුර කඳ ඒ දැනෙන රස්නේ දැනෙන්නේ කිව්වා. අර ලෝකුඹ නිරයේ තියෙන ඒ ලෝකුඹ නිරයේ තියෙන ලෝදිය වල රස්නේ කිව්වා. පුදුමයිනි පින්වත්නි. කොච්චර ධර්මයේ ආශ්චර්යයිද. අදටත් ඔයත් දඹදිව වන්දනාවේ ගියොත් ඔයත්තන්ට හම්බ වෙනවා ඔන්න ඔය තපෝදා නදිය. අදටත් ජලයේ පින්වත්නි රස්නේ. අදටත් රස්නේ. ලෝකුඹ නිරය එතකොට ඒ වතුර රස්නේ ස්වභාවය එච්චරනම් අකුසල කර්ම විපාකයක් ලෙස ලෝකුඹ නිරේ ඉපදිච්ච සත්වයෙකුට කොච්චර විපාක දෙයිද කියලා හිතලා බලන්න. රස්නේ දරා ගන්න බෑ. කවුද ඉපදුනේ? ලෝකුඹ නිරේකින් උපදිනවා පින්වත්නි. පංචානන්තර්ය පාප කර්ම කරපු පින්වත් ඒ පිරිස ගිහින් පාපගාමී පිරිස ගිහින් උපදිනවා කියන ලෝකුඹ නිරයේ. බුදු පිළිම කඩල විනාශ කරපු අය ගිහින් උපදිනවා කියන ලෝකුඹ නිරයේ. විහෙර විහාර දාග ප්‍රතිමා විනාශ කරපු අය ගිහින් උපදිනවා කියන ලෝකුඹ නිරයේ. ලේසි වෙන්නේ නැහැ. ලේසි වෙන්නේ නැහැ. තවත් කෙනෙකුගේ ශ්‍රද්ධා සිත ජනිත වුණු තැන විනාශ වෙන්න විනාශ කරන්න ලෝකුඹ නිරයේ තියෙන දොරටු ඔබට විවෘතයි. අජාසත් කියන කුමාරයා පින්වත්නි තාමත් ඔන්න ඔය ලෝකුඹ නිරයේ උඩ ඉඳලා යට අතට යන ඔළුව පල්ලෙහාට පාත් කරගෙන අර තියෙන රස්නේ නිසා හැම ගැලවිලා යනවා. උණු වතුර ඇඟට වැටුනහම පින්වත්නි රෝම කූප පිච්චිලා යනවා. කුඩු හැම ගැලවිලා ඇඹරෙනවා. නහරවැල් පිච්චෙනවා, ලේ රත් වෙනවා. හැම පින්වත්නි මසෙන් ගැලවිච්ච ගමන් මස් කෑල්ල ගැලවිලා පල්ලෙහාට වැටෙනවා. රස්නේ ඇටකටු වලට වැදුනහම ඇට මිදුළු ඇතුලෙන් පින්වත්නි රස්නේ උඩට ගානෝ බුරු හඬින්.
ලේසි නෑ ඔය නිරලෝකයේ තියෙන දුක. හැබැයි අකුසලය කරන්න හරීම පහසුයි. මාතෘ මව මරන්න, පීතෘ පියා මරන්න, අරහන්ත ඝාතනය කරන්න, බුදුරජාණන් වහන්සේලාගේ ලේ සොලවන්න, සංඝ බෙහෙදය කරන්න හරීම පහසුයි. පින්වත්නි, කර්මයේ විපාක දීලා විපාකයේ ගෙවන එක කරගන්න තරම් පහසු නෑ. ආන්ගේ කියන නිරලෝකයට වැටුණු ජල කඳ තමයි කිව්වා රත් වෙලා තපෝදා නදී උඩට එන්නේ කිව්වා. ආන්ගේ තපෝදා නදියේ අලුයම පින්වත්නි සමිද්දික කියන හාමුදුරු පැම් පහසු වෙන්න වැඩම කළා තපෝදා නදිය ළඟට. එතකොට භික්ෂුවක් පැම් පහසු වෙන්න භික්ෂුවක් දරාගෙන ඉන්නවා පින්වත්නි 3 සිවුරක්. නාන කඩේ, ආන්දන කඩේ, තනිපට සිවුර සහ දෙපට සිවුර. ඒක භික්ෂුවක් නිතරම දරාගෙන ඉන්න ඕන. දැන් අද ඔය ඇත්තෝ දකිනවනේ බොහෝ විට විනය කර්ම කරන්න ගියාම ස්වාමින් වහන්සේලා වම් උරහිසට තවත් සිවුරක් දික්කතන නමල පැලඳ ගන්නවා. ආන් ඒක පින්නති දෙපට සිවුර. අඳන කඩයට යටින් අඳිනවා තව කඩයක්. ඒකට කියන නාන කඩය කියලා. නාන්න පැම් පහසු වෙන්න මුව සෝද ගන්න, ඇඟපත තෙමා ගන්න. භික්ෂුව සිවුරු මිදෙව්වට පස්සේ පින්වත්නි නාන කඩය තමයි පිහිටට තියෙන්නේ. සමිද්දික කියන හාමුදුරුව හරිම ලස්සනයි. රූපය හරිම ලස්සනයි. තවත් කෙනෙකුගේ මන බඳින රූපයක් උන්වහන්සේට තිබුණා. එක වතාවක් බැලුවොත් පින්වත්නි 7-8 වතාවක් බලන්න තරම් රූපේ ලස්සනයි. එච්චර ලස්සන හාමුදුරුව පින්වත්නි දෙපට සිවුර මුදවල පැත්තකින් තිබ්බා. තනිපට සිවුර ගලවල පින්වත්නි නවල අවුවේ රත් වෙන්න දාලා ඒක පැත්තකින් තිබ්බා. පටිය ලියලා පැත්තකින් තිබ්බා. අඳන කඩේ ගලවල පැත්තකින් තියලා ජලයට බහින්න ලෑස්ති වුණා. මොකටද? මුවකට සෝද ගන්න, ඇඟපත සෝද ගන්න. එතකොටම පින්වත්නි එක්තරා දේවතාවියෙක් මෙච්චර බබලන රූප සම්පත්තියක් ඇති කෙනා කවුද කියලා බලන්න තපෝදා නදියම පින්වත්නි ආලෝක කරගෙන ආව කියනවා. දෙවිවරුන්ට එහෙම ආලෝකයක් නිකුත් කරගෙන එන්න පුළුවන්. අභික්කන්තාය රත්තියා අභික්කන්ත වන්නා කේවල කප්පන් තපෝදං ඕභාසෙත්වා යේනායස්මා සමිද්දිතේන උපසංකමි උපසංකමිත්වා වෝහා සන්ටිතා ආයස්මන්තං සමිද්දිංගාතං අජ්ජබාසේ. දෙවිවරුන්ට පින්වත්නි ආලෝකයන් තියෙනවා. තමන්ගේ పూర్ව භවයන් වල කරපු කර්ම විපාක ලෙස ආලෝකයන් විදුලිය යන විට බල්බය නිවෙනවා වගේ නෙවෙයි. ඒ පුණ්‍ය විපාකයේ ගෙවිලා ඉවර වෙන තෙක් ඒ ආලෝකයේ විදියටම තියෙනවා. ඇස විඩාවට පත් කරන, ශරීරයේ විඩාවට පත් කරන ආලෝකයක් නෙවෙයි. ඇස සැනසුමට පත් කරන, කය සැනසුමට පත් කරන ආලෝකයක් පිහිටනවා. ආන්ගේ දේවතාවිය පින්වත්නි තපෝදා නදිය ළඟට ආලෝකයක්ද නිකුත් කරමින් බබළුවමින් පැමිණියා කියනවා. පැමිණිලා ආයුස්මත් වෙච්ච සමුද්දික ස්වාමීන් වහන්සේට ගාතාවක් කියන හරිම ලස්සනයි. මොකද්ද කියන ගාතාව? අබුත්වා බික්කසි බික්කු නහි බුත්වාන සික්ඛසි බුත්වාන බික්ඛු බික්ඛුස්ස මාතං කාලෝ උපජ්ජගා. ඒ දේවතාවය හරීම ලස්සනට කියනවා අබුත්වා බික්කසි බික්කු
අබුත්වා කියලා කියන්නේ මෙතන පින්වත්නි නොවලඳා. නොවලඳා. මොනවද මෙතන නොවලඳා කියන්නේ? මෙතන ගැඹුරු අර්ථයක් ගැබ්බෙලා තියෙනවා. මේ ධර්මයේ පින්වත්නි හොඳට ඉගෙන ගන්නකොට ඔබ ඉගෙන ගන්න ඔබට මතු පිට ඇහෙන අර්ථයට වඩා මේ ධර්මයේ ගැඹුරු අර්ථ තියෙනවා. නැත්නම් මෙතන කෙනෙකුට කියන්න පුළුවන් අබුත්වා කියලා කියන්නේ මේ නොවලඳා කන්නේ නැතුව. කන්නේ නැතුව භික්ෂුව භික්කති ඉල්ලගෙන යනවා. කන්නේ නැතුව භික්ෂුව ඉල්ලගෙන යනවා. සම්පූර්ණම වැරදි. මෙතන ගැඹුරු අර්ථයක් තියෙනවා. ව්‍යංගාර්ථයක් තියෙනවා. මොකද්ද? අබුත්වා භික්ඛසි භික්ඛු නොබලඳා ඔබ වහන්සේ නොවලඳා සිඟා කනවා. නහි බුත්වාන සික්කසි නහි බුත්වාන අනුභව නොකොට සික්කසි හිඟා කනවා. නොවලඳා අනුභව නොකොට ඔබ වහන්සේ හිඟා කනවා. බුත්වාන බික්කු බික්ඛස්ස මාතං කාලෝ උපජ්ජගා කියන මොකද්ද? ඔබ වහන්සේ වළඳලා හිඟා කන්න කිව්වා. මේ දේවතාවය ඇවිල්ලා කියනවා නොවලඳ ඔබ වහන්සේ හිඟා කනවා. ඒක නවත්තන්න කාල ඔබ වහන්සේ හිඟා කන්න කිව්වා. මොකද්ද මෙතන මේ කාල හිඟා කන එකයි නොවලඳ හිඟා කන එකයි කියන එක ධර්මයේ විස්තර කරනවා. මෙතන පින්වත්නි කියන්නේ කම්සප නොවලඳා ඔබ වහන්සේ හිඟා කනවනේ. බලන්න කොච්චර ගැඹුරු අර්ථයක්ද. කම්සප නොවලඳා. ඇයි? තරුණයි ඔබ වහන්සේ හරිම ලස්සනයිනේ කිව්වා. අදත් එහෙමනේ පින්වත්නි. මෝඩ මිනිස්සු තරුණ භික්ෂුවකගෙන් විමසන ප්‍රශ්න තියෙනවා. ඇයි ඔබ වහන්සේ මහාන වුණේ කියලා අහන මිනිස්සු ඉන්නවා. මෝඩකමේ මහත. ඔච්චර ඉගෙනගෙන ඇයි ඔබ වහන්සේ මහාන වුණේ පුදුම වෙනවා. මෝඩකමේ මහත, ධර්ම අවබෝධ නැතිකමේ මහත. අපෝච්චර ඉගෙන ගත්ත කෙනෙක් මහාන වෙන්න ඕනද? මෝඩකමේ මහත. මොනව ඉගෙන ගත්තත් මොන කෙරුම් කාරකම් කළත් මොන තරාතිරමක ජීවත් වුණත් පින්වත්නි ඒ කොම ටික ඉවරයි අවුරුදු 100ක් යනකොට. අබ්බාකාසෝව චන්දිමා වලාකුලෙන් සද මිදුනාම මුළු මහ පොළොවම ආලෝකමත් කරනවා වගේ ප්‍රෞජ්ජිත භූමිය කියලා කියන්නේ පින්වත්නි නිවුණු තැනක්මයි. ප්‍රෝජ්ජිත භූමිය කියලා කියන්නේ නිවුණු තැනක්මයි. කවුරු නිසාවත් ලත වෙන්න දෙයක් නැහැ. ඒ පැවිදි ජීවිතය තුළ යම් වූ කෙනෙක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන නීවරණ ධර්ම කඩලා පොඩි කරලා සුන්නත් දුවලි කරලා දානවා නම් ආන්ගේ භික්ෂුව දිනුවනි පින්වත්නි. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය සියලු දුක් කඳු ටික කඩලා බිඳලා පොඩි කරලා විනාශ කරලා දාන්නයි පැවිදි උනේ. දැන් අර දේවතාවිය කියනවා මොකටද ඔච්චර ලස්සන රූපයක් තියාගෙන හොඳ තරුණ ජීවිතයක් ගෙවන්න පුළුවන්කම තියද්දි කම්සප නොවලද බොවන්ස මොකටද හිඟා කන්නේ කියලා මෝඩ ප්‍රශ්නයක්. බිඳපු කම්සප දිරව ගන්න බැරි තරම් ඇති සංසාරේ පුරාවට. ඒ තරම් කම්සප වින්දා. කොහෙද කම්සප වල තිබෙ සැනසීමක්. ලස්සනට ධර්මයේ පින්වත්නි ඉදිරියට විස්තර වෙනවා. උන්වහන්සේත් ගාථාවකින් උත්තර දෙනවා. කොහොමද දෙන උත්තරය? කාලං වෝ අං ජානාමි ජන්නෝ කාලෝ නදිස්සති තස්මා බුත්වා බික්ඛාමි මාමං කාලෝ පඤ්ජගාති.
සමිද්දික හාමුදුරුවෝ හරීම ලස්සනට දැන් අර දේවතාවය අහනවනේ ඔබ වහන්සේ හරි ලස්සනයි ඔබ වහන්සේට කම්සප විඳින්න පුළුවන් තරුණකම තියෙනවා මක්කටද ඔබ වහන්සේ පැවිදි වුණේ කියලා අහනකොට ආන් උන්වහන්සේ දෙන උත්තරේ මොකද්ද කාලං වෝහං න ජානාමි මරණ කාලය නම් මම දන්නේ නැහැ කොච්චර කම්සප වින්දත් මරණ කාලේ දන්නේ නැහෙනි පින්වත්නි ඔබ නිකමට හිතලා බලන්න. කම්සප විඳින්න ගියාම ඊයලට කම්සප වින්දත් මැරෙන තප්පරේ දන්නේ නැහැ. එහෙනම් විඳලා වැඩක් තියනවද? කාලං වෝහං න ජානාමි ජන්තෝ කාලං න දිස්සති කියනවා වැසුණු කාලය මම දන්නේ නැහැ. ගෙවිච්ච කාලේ මන් දන්නේ තස්මා බුත්වා බික්ඛාමි එබැවින් කම් සැපනං මම විඳින්නේ නෑ මාතං කාලෝ පජ්ජගාති කාලේ ඉක්මවා නොයත්වා මම හිඟා කනවා බලන්න කොච්චරද කියලා ඊට පස්සේ මේ දේවතාවිය කියනවා ආපහු අතකෝසා දේවතා පාඨවියං පතිට්ඨ හිත්වා ආයස්මන්තං සමිද්දිකං ඊතද වූච දැන් මේ දෙවුඳු හිටි අහසෙනේ මේ ගාථා දෙක සංවාදේ වෙච්ච ගමම්ම පල්ලහැට බැස්සා අතකෝසා දේවතා පාඨවියං පතිට්ඨ හිත්වා ආයස්මන් පාඨවියා පතිට්ඨ හිත්වා පෘථුවි තලයට පොළවට අඩිය තිබ්බා තියලා කියනවා කොහොමද ඒතද බෝච මේන් මෙහෙම කියන සමිද්දික හාමුදුරුවන් දහරෝ ත්වං බික්කස පබ්බජිනෝ සුසු කාලකේසෝ කියනවා ඔබ වහන්සේ තරුණ කාලෙනි පැවිදි වෙලා තියෙන්නේ තරුණ කාලේ කෙස් කළු පාටයිනි කිව්වා ලස්සනයි කිව්වා කළු පාට කෙස් තියෙනක ප්‍රථම වයස ගෙවන තරුණ කාලෙනි කිව්වා කාම ක්‍රීඩාව නැති තරම් කරන්න විඳින්න පුළුවන් කිව්වා. ඇයි ඒක කරන්නේ නැත්තේ? කල් ගිහිල්ලා ලැබෙන මේ වෙලාවේදී නොලැබෙන ඒ කාම සම්පත් ඇයි අතහැරලා දාලා දැන් ලැබෙන්නේ නැති දෙයක් වෙනුවෙන් ඔබ කැප වෙන්නේ කිව්වා. ඔබ වහන්සේ මේ වෙලාවේදී කාමසප විඳින්න මේ වෙලාවේදී කාමසප තියෙන ඔබ වහන්සේට හැබැයි මේ වෙලාව මගහැර ගත්තොත් ඔබ වහන්සේට ආපහු නම් කාමසප විඳින්න නැහැ. ඒ නිසා ඔබ වහන්සේ කාමසප විඳලා ඉවර වෙන දවසක් එනවා. ආන් එදාට පැවිදි වුණා නම් හරියනේ කියලා ඇහුවා. අදත් ආන් එහෙමයි ඉන්නවා පින්වත්නි. ඔක්කොම කෙලි ටික කළාට පස්සේ පැවිදි වුණාට වැඩක් නැහැ. තරුණ කාලේ පැවිදි වෙන්න ඕන. තේරුම් ගන්න මොලේ තියෙන කාලෙදි පැවිදි වෙන්න ඕන. එහෙම නැතුව කණ්ඩ නැතුව පැවිදි වුණාට වැඩක් නැහැ. අඳින්න නැතුව ඒකට විකල්පෙට පැවිදි වුණාට වැඩක් නැහැ. මං කියන්නේ එහෙම කියලා වෙනව නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ තරුණ කාලෙදි පැවිදි වෙන්න ඕන කියලා. තරුණ කාලේ පැවිදි වෙන කෙනා හරියට මේ වගේ කියනවා රටක යුද්ධයක් දිනන්නට නම් තරුණ සොල්දාදුවන් සිටිය යුතුයි. කෙලස් කියන හතුරත් එක්ක යුද්ධ වදින්න තරුණකම නැමැති තරුණයෝ ඉන්න ඕන කියනවා. කෙලස් මල බිඳලා දාන්න සොල්දාදුව තරුණ කෙනෙක් වෙන්න ඕන කියනවා. සමිද්දික හාමුදුරුවන්ට කියනවා තරුණ කාලෙදී පැවිදි වෙන්න ඕන. තරුණ කාලේ තමයි හොඳම. සමිද්දික හාමුදුරුවෝ නමුත් මේ දේවතාවිය කියනවා නෑ. තරුණ කාලේ කාම සම්පත් විඳින්න කිව්වා. ඉන්පස්සේ යන්න කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ කියන හරිම ලස්සනට කොහොමද කියන්නේ?
කතංච බික්කු කාලිකා කාමා උත්තා භගවතා බහු දුක්ඛා බහුපායාස ආදීනෝ එත්ත බීයෝ කතං සන්දිට්ඨිකෝ අයං ධම්මෝ අකාලිකෝ ඒපස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුයිති. දේවතාවි ඔබ කියන තරම් නෑ කිව්වා. ඔබ කියන තරම් නෑ කිව්වා. ධර්මයේ පිහිට වෙන්නේ කල් ගිහිල්ලා නෙවෙයි කිව්වා. ධර්මයේ ಗುಣ ටික කිව්වා. කොහොමද ධර්මයේ ගුණ ටික කියන්නේ? මේ කාමය කාමා උත්තා භගවතා බහු දුක්ඛා. කාමයෝ කියලා කියන්නේ ඔබ කිව්වට ඒක සැපයි කියලා මොන සැපද කියලා ඇහුවා. වස්තුකාමවල තියෙන මොන ගින්දරක්ද? ක්ලේශකාමවල තියෙන මොන ගින්දරක්ද? වස්තුකාම තුල තියෙන ගිනි ගොඩක් නේ කිව්වා. ක්ලේශකාමවල තියෙන ගිනි ගොඩක් නේ කිව්වා. කොහෙද විඳින්න ඒකේ තියෙන්නේ කිව්වා. කාමා උත්තා භගවතා බහු දුක්ඛා. ඒ කාමයේ බොහෝ දුක් ගෙනල්ලා දෙන එකක් නේ කිව්වා. දැන් ඔබම ඔබ හිතලා බලන්න. ඔබේ ස්වාමියා මැරුණනේ, පුතා මැරුණනේ. ඒ කාමයේ වස්තුකාමයේනේ. වස්තුකාමයේ නිසබඩ කොච්චර දුකක් හිතේ ගනි ගත්තද? බාහිරින් නෙවෙයි. ඔබ ළඟ තිබුණු උපාදානස්කන්ධයේ තරමට පින්වත් ඔබට දුක වැඩි. ඔබ අල්ලගෙන ඉන්න තරමට ඔබට දුක වැඩි. ඔබ දරාගෙන ඉන්න තරමට ඔබට දුක වැඩි. කාමය කියලා කියන්නේ බොහෝ දුක් ගොඩක් කිව්වා. වස්තුකාමයට එහෙම්මමයි, ක්ලේශකාමයට පින්වත්නි එහෙම්මමයි. ඒක දුක් ගොඩක්මයි. බහුපායාස ආදීන වූ ආදීන බහුලයි කිව්වා. කාමයන් ඔබ කිව්වට දේවතාවිය විඳින්න කියලා. ඒ විඳින්න තියෙන කාමයේ ආදීනම බහුලයි කිව්වා. හැබැයි ඔබ කියනවනේ ඔබ කිව්වට වැඩක් නෑ කිව්වා. මොකද්ද? සන්දිට්ඨිකෝ අයං ධම්මෝ අකාලිකෝ ඒපස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති. මම මේ තරුණ කාලේ පැවිදි වෙලා මේ ගෙවන ජීවිතය මේ ධර්මය මට කොහොමද කියන්නේ? සන්දිට්ඨිකෝ අයං ධම්මෝ, මේ ධර්මයේ සන්දිට්ඨිකයි කිව්වා. ඒ කියන්නේ මේ ධර්මය කියනවා පින්වත්නි සන්දිට්ඨිකයි, කල් යවන්නේ නෑ කිව්වා. මේ තැනදිම විපාක දෙනවා කිව්වා. ඕපනයිකයි කියලා කිව්වා. අන්‍යයන්ද තමන්ගේ ධර්මයට පමුණුවන කෙනෙක්ව ධර්මය කියන්නේ. අකාලිකයි කිව්වා මේ ධර්මය. ඕපනයිකයි කිව්වා ඉක්මනටම තමන්ගේ හිතට පමුණුවනවා කිව්වා. මේ ධර්මය ඉක්මනටම තමන්ගේ හිතට පමුණුවනමයි කිව්වා. මෙහෙම කිව්වට පස්සේ මේ දේවතාව කියනවා අනේ ස්වාමීනි, මේ පුළුවන් ද ඔබ වහන්සේට ওই ධර්මයේ මට විස්තර වශයෙන් කියලා දෙන්න. ඊට පස්සේදී කියනවා මම නම් මේ අලුතෙන් පැවිදි වුණේ. බලන්න දැන් පින්වත්නි, අලුතෙන් පැවිදි වෙච්ච අය මේ ශාසන සම්ප්‍රදාය පවා වෙනස් කරන්න හදනවා. නිවුණු අය එහෙම කරන්නේ. ඒ ප්‍රශ්නයක් තිබුණොත් ප්‍රශ්නේ විසඳ ගන්න විදිය ගුරුවරයෙක් ළඟ හැදුනොත් කියලා දෙනවා. කවදාකවත් භික්ෂුව පින්වත්නි කලකෝලහල වලට සම්බන්ධ විය යුතු කෙනෙක් නෙවෙයි. සුඛා සංගස්ස සාමග්ගේ, භික්ෂූන් වහන්සේලාගේ සමගිකමමයි බුදුරජාණන් වහන්සේ අගය කළේ. භික්ෂුන් වහන්සේලා කාණ්ඩ වීම, කොටස් වීම, කාණ්ඩ වී කොටස් වී යන කොටා ගැනීම බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළ එකක් නෙවෙයි. කකචූපම සූත්‍රයේ භික්ෂුවගේ ජීවිතේ ප්‍රශ්න විසඳන විදිය කියලා තියෙනවා. විනය පිටකය තුළ
භාග්‍යවතුන් වහන්සේ භික්ෂුවගේ පැවැත්ම පිළිබඳව කියලා තියෙනවා. ගුරුවරයාට දැක්විය යුතු ආචාර ගෝචර සම්පන්නකම් පින්වත්නි වත්තක් ඛණ්ඩකය වගේ තැන්වල විස්තර කරලා තියෙනවා. ඇයි මේ සංඝයාගේ එකමුතුකම? දැන් බලන්න මේ ස්වාමීන් වහන්සේ කොච්චර පින්වත්නි අනතිමානි ගුණයක් තිබ්බද මේ දේවතාවයට නොදන්න ධර්ම කාරණා විස්තර කරන්න යන්න කියනවා. මෙච්චර වඩා දිගට ඔබට ධර්මය ඕන නම් මගේ බුදුරජාණන් වහන්සේ ඉන්නවකෝ ගිහිල්ලා විමසන්න කිව්වා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය ආපහු ඔබ තරක කරන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒ විදිහටම පිළිගන්න කිව්වා. දැන් අද පින්වත්නි බුදුරජාණන් වහන්සේටත් බණ කියලා දෙනා ඉන්නවා. තමන් හොයාගත්ත දෙයක් විදිහට කියනවා. ගුරුවරයාට ද්‍රෝහි වෙන අය ඉන්නවා. සමිද්දික හාමුදුරුවෝ කියනවා ඔබ වහන්සේගෙන් ඔබ දේවතාවියගෙන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟටත් යන්නේ තනියම නෙමෙයි මහේසාක්‍ය දෙවිවරු රාශියක් එක්ක මේ දේවතාවි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. මුණ ගැහෙන්න ගිහින් තපෝදාවෙල් නදියම ආපහු බබුලුවලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේත් එක්ක මේ ධර්ම සංවාදය ඇති වෙනවා. ආන් ඒ වෙලාවේදීත් බුදුරජාණන් වහන්සේ පින්වත්නි අර සමිද්දික හාමුදුරුව විස්තර කරපු ධර්ම පරියාය ඒ විදිහටම විස්තර කරනවා. කොහොමද විස්තර කරන්නේ? ස්වාමීනි මේ කාමයෝ කාලිකයි කියලා කොහොමද කියන්නේ? බොහෝ දුක් පමුණුවනම කියලා කියන්නේ කොහොමද? මේ විදිහට ඇහුවාම කියනවා ඔබ වහන්සේගේ ගෝලයෙක් හිටියා. උන්වහන්සේ කිව්වා මම අලුතෙන් පැවිදි වුණේ කියලා. ඔබ වහන්සේගෙන් ගිහින් විමසලා දැනගන්න කියලා කිව්වා. මං ඒකයි ආවේ කිව්වා. ආන් ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ සත්වයා දේවතාවිය උපාදානස්කන්ධ පහේ, ඒ කියන්නේ රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංකාර උපාදානස්කන්ධේ, උපාදානස්කන්ධේ වරදවා හැඳින ගත්තොත් එහෙම ආන්ගේ පංච උපාදානස්කන්ධයම පිරිසිඳ නොදන්නකම නිසා ඔහු පින්වත්නි මාර්යාගේ වසඟයට ගියපු කෙනෙක් කියනවා. අන්න බලන්නකො කාමයේ විස්තර කරපු විදිහ. පහසි සංකංන විමාන මජ්ජගා අච්චෙන්ති තණ්හං ඉද නාම රූපේ තංජින්න ගන්තං අනිගං නිරාසං පරියේස මානා නාජ්ජ ගමුං දේවා මනුස්සා ඉදවා හුරංවා සග්ගේසු වා සබ්බ නිවේසනේසු සචේ විජානාති වදේහි යක්ඛා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කොහොමද මේ පංච උපාදානස්කන්ධයේ පිරිසිඳ දැනගත්තේ නැතිකම නිසා දේවතාවිය යම් වූ කෙනෙක් රාගයෙන් මැඩගත්, රාගයේ තියෙන කෙනෙක් කියනවා. හැබැයි රාගයයි ද්වේෂයයි මෝහයයි යමෙක් දුරු කළොත් එයා නිවුණු කෙනෙක් කියනවා. ඉන්පස්සේ ආපහු භාග්‍යවතුන් වහන්සේ විස්තර කරන කොහොමද යමෙක් මම කියලා කෙනෙක් ගැන කියනවා නම්, මම අන් අයට වඩා විශේෂයි කියලා කියනවා නම්, හීනයයි කියලා කියනවා නම්, ආන් එයා කාමයේ සලකනවා නම්, ඒ නිසා ඒක අනුන් එක්ක වාද විවාද කරනවා නම්, මාන්නය නිසා යා මාන්නකාරකමින් ඉන්නවා නම්, යක්ෂේ වන්නෙකුට දන්නේ නම් කියන්න කිව්වා. කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් කියපු ධර්ම කර තව ටිකක් මට විස්තර කළ දෙන්න කියද්දි කියනවා බුදුරජාණන් වහන්සේ ශ්‍රීනාශ්‍රව ධර්මයෝ පැනවීම හැර දමපු කෙනෙක් ඉන්නවද? මානෙට අසු නොවිච්ච කෙනෙක් ඉන්නවද?
නාම රූපයන් වලට ඇලීම දුරු කරපු කෙනෙක් ඉන්නවද? අල්ලවකෝ ස්වර්ගයකෝ ඉන්නවද? යක්ෂය කියන්න කියලා කිව්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අර්ථ වශයෙන් නම් දනිමි කියලා කියද්දි කියනවා වචනයෙන් හෝ සිතින් හෝ කයින් හෝ කිසි පවක් හැම වෙලාවකදීම නොකළ යුතු කාමය දුරු කළ යුතුයි කියනවා. එහෙනම් මොනවද? හැම වෙලාවකදීම පින්වත්නි කයෙන් හරි වචනයෙන් හරි සිතින් හරි පාපයක් වෙන්න පුළුවන්. හැම පාපයක් තුලදීම පින්වත්නි කාමයමයි ඇවිස්සෙන්නේ. එහෙනම් මනා නුවණැති පිරිස කියන කොහමද කාමය දුරු කරනවා? කාමය දුරු කරකනා දුක් දුරු කරනවා. පාපං කෛරා වචසා මනසා කායේන වාකින්ච සම්බලෝකේ කාමේ පහාය සතිමා සම්පජානෝ දුක්ඛං න සේවේත අනත්ත සංහිතං තේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සැකෙමින් වදාළ ධර්මයේ මම දනිමි. වචනයෙන් හෝ සිතින් හෝ කයින් හෝ පවක් කරන්නේද ඒ හැම වෙලාවකදීම කාමයමයි ඇවිස්සෙන්නේ. සිතින් කයෙන් වචනයෙන් යම් පවක් නොකරන්නේද ස්වාමීනි කාමයමයි දුරු කරන්නේ. මනා නුවණැත්තේ අවැඩ ඇසුරු කළ දුක සේවනය නොකරන්නේය. දේවතාවිය උදාන ප්‍රකාශ කළා. පින්වතුනේ ඔබත් මමත් කාමයෙන් දුරු විය යුතුයි. සිතත් කයත් වචනයත් සංවර කරගත යුතුයි. රූපේ නිසා මානයට පත් නොවිය යුතුයි. ධනෙ නිසා මානයට පත් නොවිය යුතුයි. මමය මගේය මටය කියා අපේ අරමුණු ගොඩ නොගැය යුතුයි. පංච උපාදානස්කන්ධය දුරු කළ යුතුයි. පහ කළ යුතුයි. ආදීනවම මෙනෙහි කළ යුතුයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වහවහ වීරිය වැඩි යුතුයි. කාලය ගෙවිලා යනවා. ඒ ගෙවිලා යන හැම කාලයක්ම තප්පරයක්ම ගෙවෙන්නේ සසර දුකින් එතර වෙන්නට තියෙන අර්ථාන්විතම කාලයක්. ඒ කාලය ඔබේ ජීවිතය සසර දුකින් අත්මුදව ගන්නටම උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. සුපින්වත්නි අද මේ උතුම් දේශනාව ප්‍රඥා නාලිකාව තුලින් විකාශනය කරවීමට සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ කුලියාපිටිය ජාතික නිවාසයේ පදිංචි පී රත්නායක මහත්මිය සහ පවුලේ ඥාතිවරු. අරමුණු කොට තිබුණේ මෙම උතුම් පින්කම සිදු කරන්නට 2022 පෙබරවාරි මාසේ 13 වන දින ජන්මදිනයේ යෙදුණු DMUP රත්නායක පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකම වේවා යන සාදු සිත් ප්‍රාර්ථනාවත් DM රත්නායක ස්වාමි පුරුෂයාණන්ටත් DMCL රත්නායක තරුණ පුතුණුවන්ටත් උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී උතුම් නිර්වාණ සෝයම සාක්ෂාත් වේවා. මෙවන් අකල් මරණයක් මතු භවවලදීවත් සිදු නොවේවා. සාදු සාදු සාදු. පින්වත්නි ඔබතුමිය ඔය කාරණාවෙන්ම ධර්මය අවබෝධ කරගන්න. ඒ තමයි සබ්බේ සත්තා මරිස්සන්ති මරණං තම්හි ජීවිතං. උප්පත්තිය ලැබූ සෑම සත්වෙක්ම අපට නොකියා යන්න යනවා. අපත් දවසක කිසිම කෙනෙකුට නොකියා අපිත් යන්න යනවා. ඒ නිසා අපි උපදින යම් තැනක් වුණොත් උපදින සෑම තැනකදීම දුක තියෙනවා. එහෙනම් උපදීම නිරුද්ධ කරගත්ත කෙනෙකුට දුක නිරුද්ධ කරගත්ත කෙනෙක් වෙනවා. සසර දුකෙන් අත් මිදෙන්නට ඔබට මෙය කමඨහනක් බවටම පත් වේවා. එමෙන්න දෙපාර්ශ්වයේ මිය ගිය දෙමාපියන් තුළ සියලු ඥාතීන්ටත් මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල අනුමෝදන් වී උතුම් නිර්වාණ සෝයම සාක්ෂාත් කරගනිත්වා.
ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවය උදා වේවා. සාදු සාදු සාදු. ප්‍රඥා නාලිකාවට අනුශාසනා පවත්වන අති ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලාටත් පඬිත හාමුදුරුවන් වහන්සේලාටත් නාලිකාවාරහා සුවහසක් පේක්ෂක ශ්‍රාවක පින්වතුන්ලාගේ ශ්‍රද්ධා සිත දියුණු කරන්නට ධර්ම දානයේ සලසන ලෝකවාසී පින්වත් හැම දෙනාටමත් ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං